शूर अशोका अशोका वीर विपुल में अशोका शूर अशोका ඔබයි ඔබහට ඔය ලෙස හිරිහැර කරගනුවේ. ඔබ තක්ෂිලාවට කිමද යන්නට සිතන්නේ? හොඳයි. මා ඔබ අප සමග තක්ෂිලාවට ගෙන යනවා. ඔය පය හෙලන්න දැන්. මට කමා කරලන්න. ඉතින් මා අවධානය ඔබගේ පැනේට යොමුතොත් එවිට මා සිත විසිර යනවනේ. නැතහොත් මා ඔබගේ පරීක්ෂාවෙන් කොයි විලසින් ජයගත හැකිද? නැගී සිටින්න. තක්ෂිලා වැතිවී තිබෙන තත්ත්වය ගැන සැවම දන්නවා. ඉන්දින් එවැනි සමයකදී ඔබෙහි කිම යනු සිටුවේ? මගේ පියා මගේ පූර්වජයන් සැවම මේ තක්ෂිලාවේ විශ්වවිද්‍යාලයේ ශික්ෂාලාභීන්. මා කුඩාවදියේදී එපුරපුවත් ඇසුණ නිතර. කුඩා කල සිටම මගේ ස්වප්නය දිනක එපුර ගොසින් එසේම ශික්ෂා ලබා ගන්නටයි. ඉන්දින් ඊශ්වරගේ ආසිරි පහසින් මට යට අවස්ථාව ලැබුණා. අනුකම්පා කර මා ඔබගේ සිසුවියක් වෙලස ඔබහා ගෙන යන්න. හුදෙක් ඔබ සමගයි මට තක්ෂිලාවට ප්‍රවේශ වන්නට අවසර ලැබෙන්නේ. ඉන් පසු මට මගේ ජීවිතය එපුරම ගෙවිය හැකි. එහි ගොස ඔවුන්ට සහය දිය හැකි. කන්‍යාවකට උගැන්මට ඒසා ප්‍රබල සිතගිය නිශ්චිතවම ඒ සමාජය ඇතිවන අගනා පරිවර්තනයක සංකේතයයි. උචිතයි. ගමන් සඳහා සැරසෙන්න. මට ක්ෂමා කරන්න. ඔබ වැනි ප්‍රභූවරයකුට මුසා පැසුවා. එනමුත් මගේ සැබෑ ඉලක්කයේ රහස්‍ය බව රැකිය යුතුයිනේ. ගුරුදේවයිනි, ඔබගේ ස්වප්නය පූර්ණය කරනු සඳහා නික්ම යනවාමා. අද දවසේ සංකල්පය ඔබ සිතෙහි රැඳුනිද? හෙට දවසේ යථාර්ථය බවට එය පරිවර්තනය කරනු ඇති. යාත්‍රාව නම් ඔබට ආරම්භ කළ හැකි අශෝක. එනමුත් ඒ පූර්ණ නොවන බව පැහැදිලි. මා එකින් එක චාණක්‍යගේ සියලු ස්වප්නයන් විනාශ කර දමනවා. ස්වප්න කිසිවිට නැහැ වෙනසෙන්නේ. ඒ පිළිබඳ විශ්වාසයක් මට පෙර සිට තිබූ නිසා අවසනයේ ඇටුණා. මා මගේ ඉලක්කය කෙසේ සපුරා ගන්නේද? එය මා නැහැ දන්නේ. කෙසේ වුවත් එකක් නම් නිශ්චිතයි. මම මෙසේ අමිද නොයමිද යන ප්‍රශ්නය උත්පන්න නොවනු ඇති. ඔබ විවේක ගත යුතු රාජකුමරුනි. ඔබගේ විවේකයට පූර්ණ පහසුකම් සලසා තිබෙනවා. මගේ විවේකය තක්ෂිලාවේ ඔය විජය ප්‍රාප්තියෙන් පසුවයි ගත යුතු වන්නේ. තක්ෂිලාවේ පීඩිත නාගරිකයන් සිහිවෙද්දී මට නිදිසුව විඳිය නොහැකි. පියාණන්ගේ අවසන් කටයුතු නිසා යම් කාලයක් අපතේ ගිය වූ එය පූර්ණය කරනු පිණිස හැකි උපරිම ප්‍රයත්න දරනවා රාජකුමරුනි.
අශෝකට වැටහෙන්නේ නැහැ ඔහු තමන්ගේ මරණය වෙත කෙතරම් ඉක්මනින් එන්නේ දැයි. එකම දෙයක් මට වැටහෙන්නේ නැහැ. ආක්‍රමණය සඳහා යුදවකු වේශයෙන් භූෂණය දැරිය යුතුයි. සන්නද්ධ විය යුතුයි. ඔබ අපට මේ අත්‍යාලංකාර වස්ත්‍රකෙමද ලබා දෙන්නේ? මා කියා තිබෙනවා මහානායක කීචක්ක බොහෝ දුර සිතනා වග. ඔහු සිතා සිටින්නේ මේ රාත්‍රී කාලයේ අඳුරෙහි යාත්‍රා කර අශෝක වෙත ආක්‍රමණය කරන්නට. එවිට අශෝකට පෙනෙන්නේ නැහැ අප ඔහුට කෙතරම් සමීප වනුයේ දැයි. එහි දෙවැනි කාරණය ලෙස අනෙක් නෞකාවන්ට පවා නොපෙනෙනු ඇති. ඒ මෞර්ය නෞකාවන් හට පහර දෙන්නේ තක්ෂිලා සේනා කියා. සැමට පෙනියා යුතු වන්නේ එලෙසේ කළේ සමුද්‍ර චෞරයන් කියයි. අන්තිම මොහොතේදී ඔබගේ නෞකාවය පහට යාත්‍රා කරනට අනුමැතිය දුන්නා. ඒ සඳහා මගින් ඔබට තුති. නමුත් නොසිතන්නේ ගැන. තක්ෂිලාවට පැමිණි කල ඔබට නියම මිල ලැබෙයි. ඔබත් නොසිතන්නේ ගැන. ඔබ විගසින් තක්ෂිලාවේ වෙරළට ප්‍රවිෂ්ට වනු ඇති. ඔබටයි තුතිය. ඔහු සතුව එතරම් ස්වර්ණ මා දන්න ඔබට සිතුන දෙය. යමක ගුරුන් ලෙස පිළිගෙන ක්‍රියා කරතත් ඔබ ඔබගේ විවේචනය නැවතිය යුතු නැහැ. ගුරුන්ට පක්ෂවත් ප්‍රතිපක්ෂවත් චරිත විශ්ලේෂණ කාරියෙන් පසුවයි ඔවුන් අනුගමනය කරනට අවශ්‍ය වන්නේ. මෑනියනි මා දන්නවා තවම ඔබ මා පිළිබඳ සිතනවග. ඉදින් මෙහි කුමක් හෝ සිදු වුණාවේ. මා තක්ෂිලාවට පිවිස මගේ ඉලක්කයට එළිබීමට ක්‍රියා කරනවා. මාදව ඔබගේ මුත්තනුවන්ගේ මරණය දුක මාටද බොහෝ දැනෙනවා. මාමගේ මුත්තනුවන් වෙනුවෙන් නොවේ හැඩුවේ රාජකුමරුණි. මා එවැනි අසංඛ්‍ය නිර්දෝෂ ලෝකයා පිළිබඳයි සිතුවේ. තක්ෂිලාව කී දෙනෙක් ඝාතනය කෙරී ඇතිද මේතා. කොරිරුවන් නිතරම් ප්‍රබල කිමද රාජකුමරුණි. ක්‍රූරයින් නිතරම් ප්‍රබල ලෙස ක්‍රියා කරන්නේ එතැනි අහිංසක ලෝදනන් ඉක්මනින් බයභීත වන නිසයි. සන්ධාන ගතවවුන් අපුරට විරුද්ධව නෑ නැගින්නේ. ප්‍රයාස ප්‍රමාණවත් නැතොත් ඒ පරිවර්තනය කෙසේ සිදුවේද? ඔබේ නොසිතිය යුතුයි. මා ඔබට වදන් දෙනවා. ඒ පරිවර්තනය එනු නියතයි. මේ තත්ත්වය පාව යනු ඇති. දන්නේද ඔබ? ඒ මට කිසිවකු පවසනු ඇසුණා අවසන් නැහැ කිසිවක් නපුරු නම්. යම්තාක් යහපත නොවේද? ඒතා කවසන් නොවේ කිසිවක්. යම්තාක් කීචක්ක සිටීද එතෙක් තක්ෂිලාවට නොහැකි සංසුන් පරිසරයක් ඇති කරන්න. නැහැ සමුෘද්ධියත්. ව්‍යාපාර සඳහත් ආරක්ෂාව පිරි වාතාවරණයක් ඇති නොවේවි. නමුත් ව්‍යාපාරය හැර අපටන් කිසිවක් නොහැකි කරන්නට අපගේ සියලු ව්‍යාපාර තක්ෂිලා බිමේ කේන්ද්‍රිතයි. එනිසා මාහට දැන් ඇත්ත එකම උපායයි. කීචක්කට ඔහුගේ කොටස දිය යුතුයි. කවුරුව එතරම් කුරිරු මිනිසකට විරෝධය දැක්වුවොත් ඔහුගේ දිවියත් අහිමි වනු ඇති. අද නැතොත් හෙට කවරුන් හෝ විරෝධී මාර්ගයක් ගනු ඇති. අන්තයේ වෙනසක් වනු ඇති. යම් තැනක හිංසාවේ මහත් වුවහොත් කවරක තුළ හෝ විරෝධය සඳහා ධෛර්යය පහළ විය හැකි. මට ඇසුනා දිනක ජගන්නාත් නැමැති
පුද්ගලය කෙසේ සිදු කළේ කියා. එවැනි බොහෝ ජගන්නාථවරුන් ආවිලසම ගියා. කිසිවෙක් කීචක්කට තම ශීර්ෂය නොනවද්ද ඔහුගේ ශීර්ෂය ඛණ්ඩනය කෙරෙනවා. ඔබ කීචක්කගේ අතීතය පිළිබඳව කුමක් දන්නේද? කීචක්ක දිලිඳුවේ නේරෙකුගේ පුත්‍රයෙක්. බාල කාලයේ කීචක්කට බොහෝ හිංසාවන් සිදු වුණාලු. නමුත් උග්‍ර හිරිහැර හමුවේ කීචක්ක දුර්වල නොවී බලයෙන් හා සවිශක්තියෙන් නොනවත අතිමහත් අභිලාෂයෙන් සපිරුණා. කීචක්ක කිසිවිට පරාජය බවක් අසා නැත්තේලු. එලෙසින් දිනදින ඉදිරියට විත් ඔහු තක්ෂිලාවේ ප්‍රාන්ත පාලකයා වුණා. ඔහුගේ සිතේ අහංකාරය කාලය හා තවත් වැඩුණා. ඔහු වරක් කාලින්ගේට එරෙහිවත් යුද්ධ කළා. එතන යහු පරාජය වුණේ. ඔබගේ පියාණන් ඔහු බන්ධනයට යටත් කළා. ඉන්පසු ඔහුට මෘත දණ්ඩනය දෙන්නට තීරණය කළා. එහෙත් එතනදී කිසිවකුත් නොසිතූ ලෙසට මහරජු විසින් ඔහුට ක්ෂමාව දෙනවා. එවන් මිනිසුන්ට ශමාව නම් යෝග්‍ය නොවන්නක්. කීචක්ක නිසා කෙතරම් පරිවාරය නවතන් කෙරුණෙද. එයින් ඔවුන්ගේ ජීවිත විනාශයට දැමුවා. දන්නෙහිදී අධිකාරිය තුළ ඔහුගේ ක්‍රියා නිසා ජගන්නාත් වැන්නන්ගේ සමස්ත පරිවාරය වෙත කෙතරම් විසල් හිංසාවන් වී දැයි. ඔහුට දැඩි දණ්ඩනය දිය යුතුයි. කිමදේ මගද මහරජත් ඔහු පරාජය කර අන් අයෙකු ස්ථාපනය නොකරන්නේ. කිමද මේ තාක් ජීවත් වන්නේ ඔහු. ඉතින් දැන් ඔහුගේ ආත්මාර්ථය නිර්දෝෂ මිනිසුන්ගේ ප්‍රාණයට වඩා වැදගත් වූයේ කවරයකින්ද? බලය ධනය හා මහිලාව. රාජකුමරුණි, ඉතිහාසයේ සාක්ෂි වෙනවා. කොතනකෝ මහා යුද්ධ ඇවිලී යද්ද ඒ නිර්දෝෂී දනන්ගේ රුදරේ සැලුනේද? එයට අර ත්‍රිත්වයෙන් එක් දෙයක් හේතු වෙනු ඇති. නමුත් ඔබේ නෑපැන්සුවේ එක් නිර්දනය ලේරකුගේ පුත්‍රයකුට ඒසා කෘරත්වයක් කෙසේ අයදැයි. දුර්ජන ගුණයට කුලය හා ජන්මය හා කවර සම්බන්ධයක්ද පුත්‍රමාදව? කිසි අවශ්‍යතාවක් නැහැ. ශක්තියට ලෝබියෝ හුදෙක් රාජවංශීන්ම විය යුතු නෑ. යම් පුද්ගලයෙකු වෙත ඔබ ශාස්ත්‍ර ඔසවන්නේහිද? ඔහු වෙත ඔබගේ අවධානය කේන්ද්‍රගත විය යුතුයි. හිටි හැටියේ දැන් රාජමාතා හෙලෙන සියාමක්ට පුහුණුව ලබා දෙනවා. කුමටද ඒක යුනානි පුහුණුකරුවෙකුත්? සියාමක්. ඉදින් ඔබ සිතනුයේද ඔබට සිංහාසනයේ බෙවිය හැකිය කියා? එයයි නුඹගේ මුලාව. කිමතියත් සිංහාසනය මත හිඳිනු සඳහා පළමුව මා පරාජය කළ යුතු නිසා. දැන් නුඹ එතන දෙයස්සිපත් ඔසවාලුවත් දසාතිපත් එසව්වත් පරාජයෙන් නුඹගේම වනු ඇති. ජගන්නාථෙහි ප්‍රසිද්ධ රන්කරුවෙක්. ඔබට ඔහුගේ නාමය කොහිදී හෝ ඇසිය යුතුයි. ඉන්දින් මට පවසන්න කුමක් තනන්නද කියා. අපගේ පසුගේ සය පරපුර ස්වර්ණකාර කර්මය කළේ ඕනෑම භූෂණයක් සදවදිය හැකි. ඇසුනිද මා දන්නවා ඔබ කුමක්ව සඟවනවා. කවුරුද නුඹ? අතහරිනවා. අතහරිනු. හස්තය අතහරිනු. අතහරිනු. අතහරිනුමා. කුමක් දූයේ? ඔබ හොඳින්ද? මෙහි කුමක් හෝ තිබෙනවා.
මාදව ඔබ මෙහි කිමද? ඔබගේ පියාණන් කොයිද? මොහු සම්රාලයි කර්ම චණ්ඩුව රාජකුමරුනි කුමක් හෝ උතුරක් විය හැකි. එනිසයි මා මෙහි ආවේ. ඒ මට දෙන්න. මට ඒ කළ හැකි. රාජකුමරුනි ඔබ මේ අල්වන්න. දැඩිව අල්වන්න. මා රාජකුමාරියකුවත් කම් නෑ. මේ රෝලේ රීගියොත් අපගේ ඉදිරි ගමන් මඟ අත්‍යන්ත ගැහැටෙන් පූර්ණ වනු ඇති. මා ඒවත් කරන්නම්. නවතිනු. ඔබ මෙය ගන්න. මට ඒ කළ හැකි. මට සිතන ලෙස ඔවුන් අප නෞකාව නොදකින හැඩයි. ඔවුන් එන වේගය සලකන විටදී අනතුරක් නියතයි. නවතිනු! ඉවතට යනු! ඉවතට යනු! ඉවතට යනු! ඉවතට යනු! නවතිනු! ඉවතට යනු! හැඟෙන ලෙසට ඔවුන්ට තාම වැටහෙන්නේ නෑ අප ඔවුන්ට කෙතරම් සමීප වූයේ දැයි. ආක්‍රමණය සඳහා සරසනු! නවතිනු! නවතිනු! ඉවතට යනු! ඉවතට යනු! නවතිනු! 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 ඉවතට යනු! ඉවතට යනු! ඉවතට යනු! ඉවතට යනු! යනු පීනා කුසින් ඇතුළු වෙනු. සෙසු පිරිසමා කී දේ එලෙසම කරනු. යනු! නවතිනු!
පිටුපසේ අතරම ගිනිපත් වුණා. මෙය ආක්‍රමණයක්. මගේ සමස්ත සේනාවම වෙනසුනා. රාජවෛද්‍ය ඔබට මනාවම දන්නා ලෙසට ටික දිනක සිට රාණි ධර්මාගේ සුවතාව ඉතා සීග්‍රයෙන් පිරී යනවා. ප්‍රථමයෙන් මට හැඟී ගියේ අශෝකගේ විරහව නිසා ඇතුළ සිත් ඇවුල් නැගුණේ කියා. එනමුත් අද උදාවේ ඇය ඔක්කාර කරුණු ඇසුණා. සිත් ඇවුලට කිසිදු හේතුවක් නැහැ මහරජුනි. මේ ප්‍රකෘති ධර්මයේ නියාමයයි. එය අසිරි අවස්ථාවක හුදු ഘോഷයයි. මා සුබ පතනවා මහරජුනි ඔබගේ පරිවාරයේ වර්ධනයයි ඉන්දිස් වන්නේ. ආපසු ඔබ පියකුවන්නට යන හැඩයි. නමුත් ඔබ ඇයට විශේෂ අවධානයක් දිය යුතුයි. ශරීරයේ මින් පෙර ඇති වූ රෝගී තත්ත්වය සමනය වූවත් කය දුර්වලයි. එකල මා ආකාරණය අයට අවධානය දී සිටියේ. ඒත් ඔබ දැන් මට එයට මහා විසල් කාරණයක් දී තියෙනවා. තුති වේවා මහරජුනි. එතරම් මහදිගු අන්තරායකින් පසුව එක් ශුභ ප්‍රවෘත්තියක් ලැබුණා. මෙය නම් බොහෝ විසල් සුබදායක පුවතක්. ඔබහට මෙන්ම අප සැමහටත්. සුභපැතුම් මහරජුනි. සුභ වේවා රාණි ධර්මා. ඉදින් ඔබ දැන් ඔබගෙන අවධානයෙන් රැඳිය යුතු. දැන් අශෝක මෙහි සිටියේ නම් ඔහුත් මින් ප්‍රීතිවනු නියතයි. මගේ ආශිර්වාදයත් ඔබට දෙනු රෙසි. මෞර්ය වංශයේ බොහෝ දේ අහිමි වුණා. මේ සෑම අපට දක්වාලන්නේ ඒශ්වර අප දෙස බලා සිටිනවා වගයි. නිස්සකයෙන්ම මැහැණියනි. දැන් තවත් දරුවෙකුගේ ආගමනය නිසා මාගේ ජීවිතයේ නව ආශාවක කිරණ උත්පන්න වූ හැඩයි. එතන කිසිදු විසාදයක් කිසිදු බාධාවක් උත්පන්න නොවන්නට ඒ සඳහා අප පූජාවක් කළ යුතු වෙයි. අපගේ ඒ ආශා ලෙසට අප සම කැඳවාගෙන පූජාවක් සූදානම් කරන්න. අවශ්‍යම. අශෝකට ඒ ප්‍රවෘත්තිය ලබා දෙනු සඳහා මා ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. තුති වේවා රාණි ධර්මා. මේ සුවදායි හැඟුම් වෙනුවෙන්. එදා අශෝක ඔබගේ ගර්භයේ සිටිදී මා ඔබට අවධාන දෙමින් ඔබට සමීපේ නෑ සිටියේ. නමුත් අද එදා වූ හානිය පූර්ණය කරනට ඔය ලදරුවා ජනිත වූ පසුවත් මා සැම විටම ඔහු සමග රැඳෙනවා. සත්‍ය කියතොත් මගේ සිතැඟිය මේ වාරයේ මට පෙම්බර වූ දුවනියකටයි. ඔබට කෙසේ දැහැඟෙන්නේ? පුත්‍රයෙකු හෝ දියණියක සුවෙන් දැක්කුම එයයි පතන්නේ ඊශ්වරගෙන්. කෙතරම් කටුක ගැහැට අතුරින්ද ඔය අශෝකට මරූගුල ඇට වූයේ. දැන් තවත් දරුවකු මෙහි පැමිණ ගැහැට වැඩි කිරීමටයි සූදානම. ඔබ ඉගෙන සිතන්නේ කුමටද? ඔය දරුවා ජනිත වන්නට කල් තිබෙනවා. ඔහු මෙතන ජන්මය ලැබූ ෂණයම සිංහාසනය හිඳුවන්නට යෝග්‍ය වනුයේද? කවුරුව දිවි ලදහොත් සියාමක් ඔහුටත් යුව රාජාධිකාරය ගැනුමට ඉට ලැබෙනවා. ප්‍රශ්න සැමදා ප්‍රශ්න. මේ ප්‍රශ්නයට අන්තකිම නොවැත්තේ. ජීවනකංග නොයෙක් ප්‍රශ්න සමගෙනුයි ගලන්නේ. නිරන්තරයෙන් විසඳුම් සොයා යුතුයි අප. එයින් සැමටාගන විසඳුම වනුයේ යම් ප්‍රශ්නයක් හිස ඔසවන්නට පෙරදීම එදුරයිවත් කර දැමීම.
පියාණනි මේ පමණ හේවායන්ට එරෙහිව එක් බාලකයෙකු නිසැකවම මොහු අශෝක විය යුතුයි. මේ නෞකා යානාවට දැන් ගිනිලනු. තක්ෂිලාවේ මුද්‍රා ලකුණ එසේනම් ඔවුන් සමුද්‍ර චෞරයන් නොවේ. තක්ෂිලාවේ හේවායන්. Ashoka! මේ මුසුවේ අතිවිශේෂ ඖෂධ සහිතයි. ඒ ශරීරගත කෙනෙකුගේ ගර්භ විනාශය නියතයි. පුදෙක් 3 දිනකින් සැවුම සිතනු ඇති ස්වභාවික කාරණා මතය සිදුවයයි. එනු මේ ඕමාග්නි සමීපව තබනු.
කුමක් වීද රාජගුප්ත? අශෝක කුමක් වීද අශෝකට? කොමක් වේද ඔහුට? ඔබ සභාවට යන්න මහරජුනි. එන්න. ඔබ සම රාත්‍රයේ මේ නෞකාවේ සිටියා. දන්නේ දේ කෙසේ වූයේ දැයි. අපත් තක්ෂිලාවෙන් දැන් ටික දිනක සිට දුරස් වෙලා. නමුත් එතන අපේ නෞකාව පිට වෙද්දී එතැන්නි ජනයා අපට පවසා සිටියා මඟදේට අයත් නෞකාවක් එහි සිට දියත් කළ වග. කිසිවක් නිශ්චිතව නැහැ කිව හැක්කේ. සමහර විට එහි මිහිදුම නිසා නෞකාව ඉදිරියේ මතුවන උදුරු පෙනුනේ නැති හැඩයි. කිසිවෙකුට ඉන් මිදෙන්නට අවස්ථාවක් නැතිව ඇති. තක්ෂිලාවට පිවිසුමෙන් පසු ඒ බව ස්පෂ්ට වනු ඇත්තේ. අප තක්ෂිලාවේ ශාන්තිය සහ අහිංසාව ප්‍රචාරණයට යන්නේ. එහෙත් මෙතන සමුද්‍ර මැද අදාන්ත රුදු හිංසාව ආරම්භ වූ හැඩයි. ඒසා හිංසාවකදී එසේ සිටීම ස්වභාවිකයි. නමුත් අපේ හිංසාව තුළ අපගේ යාත්‍රාවේ දකින එක් සත්‍යයක් ලෙසගෙන අපගේ ඉලක්කය වෙත සිත යොදා ක්‍රියා කළ යුතුයි. කිම දෙයක් අපේ වෙත අපගේ අවධානය කේන්ද්‍රණය කරද්දී ඍණාත්මක සිතුවිලි අප වෙලා ගනු ඇති. ශාන්තිය හා අවිහිංසාව ප්‍රචාරණයෙහිලා අපේ ධනාත්මක සිතුවිලි සිත් තුළ අගතැන් ගත යුත්තේ. සැවම සමාප්තුවා මහරජුනි. සම්පූර්ණ යාත්‍රාව භෂ්ම වේ ගියා. යාත්‍රාව ආරම්භ වුණු పూర్වයේ නෞකා නායකයා මරණයට පත් වුණා. රාජකුමාර අශෝක තක්ෂිලාවට පිවිසීමට හදිසිය කීවා. එම නිසා ඔහු විසින් දිවංගත නැවියාගේ දෙටුපුතුන් නෞකා නායක ලෙස නම් කෙරුණා. රාජකුමරුන් ඉක්මනින් තක්ෂිලාවට පිවිසෙන සඳහා වේගයේ වඩන ලෙස ආඥා කළා. එහෙත් අප ගන මීදුමටයි ප්‍රවේශය ගැනුනේ. දුටුවේ නැහැ සමීපයට තවත් නැවක් ආවග. ඒ බව දැනුවත් වුවත් අප එවිටත් ප්‍රමාද වූවා වැඩි. වේගේ වැඩි නිසා නියාමනය කිරීම අපහසු වුණා. අපේ සමීපයට යාත්‍රාවෙන් පැමිණි සමුද්‍ර චෞරයන් අප වෙත ආක්‍රමණ දියත් කළා. අශෝක කොයිද? අශෝක කොයිද? එසේනම් අමාත්‍ය රාක්ෂස මට කියෝතේ එලෙසම ඉටු කළා. අශෝක මගේ පුත්‍රයා. මෑණියනි, අප අශෝක මා අශෝකව තක්ෂිලාවට පිටත් කර හැරියේ ඇයිද? දෝෂය මගේමයි. මේ මා නිසා අද මගේ පුත්‍රයා ඔහු වෙනුවෙන් මා කිසිවක් කළේ නෑ. කිසිත් නොවිය හැකි අශෝකට කිසිත් නැහැ වූයේ. මාහු මාතෘභූමිය රකිනු සඳහයි පිටත් කළේ. දැන් මාතෘභූමිය ඔහුගේ සුරක්ෂාවේ වගකීමට උරදිය යුතුයි. අපගේ අශෝක සුරක්ෂිතව අප වෙත නැවත ගෙනා යුතුයි. අකණ්ඩ භාරතයේ රණවිරුවෙකුගේ මවකගේ විශ්වාසය එයයි.
අශෝක ජීවත් වෙනවා. රාණි ධර්මා මේ වස්ත්‍රගතෙහි දරාගන්න. මේ දරුවාගේ නාමය කුමක් කියද පැවසු නිසිලෙස සවන් වැකුණේ නෑ. නැහැ දීවරිකගේ පුත්‍රයෙකුගේ හස්තේ මෙය තිබීම ස්වභාවික වන්නේ. මා මගේ සයුරාගේ අසම්පූර්ණ ස්වප්නය පූර්ණ කරනවා. ඔබ ඇය නොවේ. ඔය පෙනෙන කෙනා නොවේ.